අයිබන් වාසනාවන්ත උදෑසනක් වේවා සුව උදෑසනක් වේවා එසේම වේවා සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අර කොයින්ස් ගැන කියනවා කොයින්ස් ගැන කියන්නේ අද මේ බුද්ධ එහෙම ඇහුවාම අපිට අර මතක් වුණා මේ ශ්‍රී ලංකාවේ පොඩි කොල්ලෝ යසයි උන්දුන් පාඩම නම් හරිම වස්සයි ඒක අනිත් පැත්තට කියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ පොඩි කොල්ලෝ හරිම වසයි උන්දුන් පාඩම හරිම යසයි කියලා මේ අපේ පොඩි කොල්ලෝ ටික අවුරුදු 8කට පස්සේ කියන්නේ 2013න් පස්සේ තමයි දකුණු අප්‍රිකාවට එරෙහිව මෙහෙම තරඟාවලි ජයග්‍රහණයක් එක් දින ක්‍රිකට් පිටියේ ලබන්නේ ඒ විතරක් නෙවෙයි ලෝක කුසලානයට යන්න දැන් අපිට තිබිච්ච හිතේ දෙගිඩියාවක් නැහැ. පොඩි කොල්ලෝ සෙට් එකක් ඇවිල්ලා වැඩේ දුන්නේ. හරිද බෑ 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 කියලා හිතුවා නෑ. මේ දීපු ලොකුම උත්තරේ තමයි ලොකුම පාඩම තමයි මේ පොඩි කොල්ලෝ සෙට් එක බුද්ධික අපි ෆේල් නෑ කියන එක. අපි ෆේල් නෑ. එහෙනම් අපිව ෆේල් කරන්න බෑ. අපි ෆේල් නෑ කියන පණිවිඩය තමයි දුන්නේ. ඕන වෙලාවක අපිට නැගී හිටින්න පුළුවන්. කවුරු හරි කකුලෙන් අදින්න පුළුවන්. හැබැයි අපි ෆේල් නෑ කියන පණිවිඩය තමයි රටට ලෝකයට අපිට දුන්නේ. මේ වසංගතයක් වෙලාවේ අර්බුදයක් වෙලාවේ වුණත් අපිට දිනේෂ් ප්‍රියන්තලා දුලාන් කොඩිතුවක්කුල ඊට පස්සේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දීපු උත්තරේ පාඩම තමයි ඕන වෙලාවක අපිට ආයෙ නැගී හිටින්න පුළුවන්. ඔව් අපිට පුළුවන්. yes we can. සක්කෝ කියන එක තමයි මේ දෙන්න උපදෙස් පණිවිඩය. දැන් ඊයේ දවසේදී ක්‍රීඩා තරගයේ ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණයේදී නැවත වතාවක් අපේ දරුවන් නැත්නම් අපේ සගයන් පෙන්නනවා පැහැදිලිව ඔවුන්ගේ ජය සම්බන්ධයෙන්. අද දවසේ වැදගත්කම ගත්තොත් එහෙම අද ලෝක සාක්ෂරතා දිනය. මොකද්ද මේ සාක්ෂරතාවය කියලා කියන්නේ? දැන් අපි ක්‍රිකට් මැච් ගැන කතා කරනකොට දිනුෂත් මම අද උදේ පාන්දරම අපේ යාළුවන්ට සුබ පතනකොට සමහරක් කෙනෙක් මේ ගැන දන්නේ නැති වෙන්න පුළුවන්. ක්‍රිකට් ගැන දන්නේ නැති කෙනෙක්, ක්‍රිකට් බලන්නේ නැති කෙනෙක් තරගයක් තිබුණාද? දකුණු අප්‍රිකානු කණ්ඩායම ලංකාවේ ඉන්නවද? තරගාවලියක් තියෙනවද? ඊයේ දවසේදී ක්‍රිකට් මැච් එකක් ගැහුවද? මැච් බලන එක අත්හැරලා තිබුණානේ. මැච් බලන එක අත්හැරලා තිබුණානේ. එතකොට මේ යම් දේවල් දැන ගැනීම සම්බන්ධයෙන් කතා බහ කරාම මොන හරි දෙයක් ලියන්න පුළුවන්ද, කියවන්න පුළුවන්ද, තොරතුරක් sannivedanaya කරගන්න පුළුවන්ද? මේකට කියනවා සාක්ෂරතාවය කියලා. අද ජාත්‍යන්තර සාක්ෂරතා දිනය 1966 ඔක්තෝබර් මාසයේ 26 වන දින තමයි යුනෙස්කෝවේ 14 වෙනි සැසිවාරයේදී සැප්තැම්බර් මාසයේ 8 වන දින ජාත්‍යන්තර සාක්ෂරතා දිනය කියලා නම් කරලා තියෙන්නේ. වෙනද නම් සැප්තැම්බර් මාසය කියනකොට අපි පොත් මාසය කියලා සලකන්නේ, සාහිත්‍ය මාසය කියලා සලකන්නේ. මේ අවුරුද්දේ සාහිත්‍ය මාසය පිළිබඳව අපිට කතා බහ කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි විශ්වාස කරනවා පොත්පත් කියවන එක අමතක කරලා නැහැ කියලා. සාක්ෂරතාවය කියලා කියන්නේ කිසියම් භාෂාවකින් දෙන ලද පණිවිඩයක් නිවැරදිව කියවීම හා ලිවීමට ඇති හැකියාව. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කොමිසමේ අර්ථ ගැන්වීම ක්‍රියාශීලීව සමන් දීම, පැහැදිලි කතනය, අර්ථාවබෝධය හා කියවීම සහ නිවැරදිව ලිවීමට ඇති හැකියාව සාක්ෂරතාවය කියලා කියනවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කොමිසම 1992 දී තමයි මේ සාක්ෂරතාවය නිර්වචනය කරලා තියෙන්නේ. සාක්ෂරතාවය වැදගත් වන්නේ ඇයි? දුගී බව අතගා දැමීමට, ඒ වගේම තමයි ජනගහනය වර්ධනය සාධාරණීකරණය සඳහා, ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය ස්ථාපිත කිරීම සඳහාත් සාක්ෂරතාවය ඉවහල් වෙනවා. මේ දිනය සැමරීමේ ප්‍රධාන අරමුණ විදිහට පුද්ගලයන්ට සහ ප්‍රජාවට සමාජයේ සාක්ෂරතාවය වැදගත්කම ඉස්මතු කිරීම සිද්ධ කරන්න ඕන. විශේෂයෙන්ම sannivedanayaත් එක්ක අපි යම් දේවල් කටයුතු කරන්න නම් සාක්ෂරතාවය ඉතාමත්ම වැදගත් වෙනවා. ලෝක ජනගහනයෙන් 70 කෝටි 68 ලක්ෂයකට අධික ජනතාවට තාමත් නිසි සාක්ෂරතාවයක් නැහැ. අපේ රට සාක්ෂරතාවයේ ඉහළම සාක්ෂරතාවයක් තියෙන රටක් විදිහට සැලකෙනවා. නමුත් ලෝක ජනගහනයෙන් 43%කට සාක්ෂරතාවය නැහැ. කියන්නේ හරි අඩකට ආසන්න ප්‍රමාණයකටම නිවැරදි සාක්ෂරතාවයක් නැහැ. හරියට ලියන්න කියන්නවත් බෑ. ඒ වගේම තමයි ලෝක කාන්තා ජනගහනය 66%කට සාක්ෂරතාවය නැහැ කියලා ගණන් බලා තිබෙනවා. දකුණු ආසියාවේ පාකිස්තානය සහ බංග්ලාදේශ වගේ රටවල් වල සෑම ගෑන් ළමයි 3 දෙනෙක් එක් අයෙකුම සාක්ෂරතාවය නැහැ කියලා කියනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල ළමුන්ගේ සාක්ෂරතාවය 49% වන අතර මේට ප්‍රධානම හේතුව පවුලේ ආර්ථිකය කියලා සඳහන් කරනවා. අරාබි රටවල පිරිමි 25%කට සහ ස්ත්‍රීන් 27%කට සාක්ෂරතාවය නැහැ. ආසියාවේ සාක්ෂරතාවය කෝටි 60යි කියලායි සඳහන් කරන්නේ. මෙන්න මේ විදිහට සඳහන් කරද්දී දකුණු ආසියාවේ හොඳම සාක්ෂරතාවය තියෙන රට අපේ රට ශ්‍රී ලංකාව. ඒ ගැනත් ආඩම්බර වෙන්නට පුළුවන්. 96.3ක් අපේ සාක්ෂරතාව.
අර බුද්ධික හරියටම කිව්වා දැන් මේකේ සාමාන්‍යයෙන් අපි කියන්නේ ලිවීමේ සහ කියවීමේ හැකියාව සාක්ෂරතාව කියලා. හැබැයි ඒක නෙවෙයි අර්ථ අවබෝධයත් ඒකට අදාළයි. අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා ඔය දොරවල් තියෙනවනේ වීදුරු දොරවල් තියෙනවනේ ඇතුළට අරින්න පිටට අරින්න එහෙම එහෙම නැත්නම් ඇතුළු වීම පිටවීම ඔය දෙක කොයිතරම් දෙනේ පටලව ගන්නවද? එහෙම නැත්නම් වැසිකිළියට යන්න මේ පිරිමි වැසිකිළිය ගැහැණු වැසිකිළිය කියලා බෝඩ් එක ගහලා තියෙනවා. ඒත් අහනවා මේ වැසිකිළිය කොහෙද තියෙන්නේ? අපේ සාක්ෂරතාව පිළිබඳ තියෙන ගැටලුව ඔතනයි. අපිට ලියන්න කියවන්න පුළුවන්. හැබැයි අර්ථ අවබෝධයෙන් කියවන එක පිළිබඳව තමයි ගැටලුව තියෙන්නේ. පුවත්පත් සිරස්තල එහෙම නැත්නම් ෂෙයා වෙන පෝස්ටු මේවයිදිත් අපේ මේ ලිටරසි රේට් එක පිළිබඳව නැත්නම් සාක්ෂරතාව පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා කියලා තමයි අපි ප්‍රතිචාර දක්වන විදිහෙන් හිතෙන්නේ. අපි සාක්ෂරතාව සම්බන්ධයෙන් දිගටම කතා බහ කරපු නිසා මෙන්න මේ කාරණා තුනත් වැදගත් වෙයි කියලා විශ්වාස කරනවා. සාක්ෂරතාවය යනු දුකේ සිට බලාපොරොත්තු දක්වා වූ පාලමකි. මෙහෙම කියන්නේ කොෆි ආනන්. ඔබ කියවීමට ඉගෙනගත් පසු ඔබ සදහටම නිදහස් වනු ඇත. ඔබ කියවීම ඉගෙනගත් පසු ඔබ සදහටම නිදහස් වනු ඇත. ෆෙඩරික් ඩග්ලස් තමයි මෙහෙම කියන්නේ. ඔබට ලෝකය වෙනස් කළ හැකි බලවත්ම ආයුධය නම් අධ්‍යාපනයයි නෙල්සන් මැන්ඩෙලා කියනවා. අපි ප්‍රධාන පුවත්පත්වල මුල් පුවත් හොයාගෙන යමු. මුලින්ම දිවයින පුවත්පතෙන් අපේ සාක්ෂරතාවය ආරම්භ දිනමින පුවත්පතෙන් සාක්ෂරතාවය ආරම්භ කරන්න සූදානම්. දිනමින පුවත්පතේ අද මුල් පුවත පළමු මාත්‍රාව 100%ක්ම දෙවෙනි මාත්‍රාව 90%ක් එන්නත් කර අවසන්. කොවිඩ් වසංගතය නිසා රාජ්‍ය ආදායමෙන් බිලියන 1500කට වඩා අහිමි වෙලා. මෙන්න මේ කාරණාවත් එක්ක තමයි කියන්නේ. දැන් පළමු මාත්‍රාව 100%ක් දීලා ඉවරයි. දෙවෙනි මාත්‍රාව 80%ක් දීලා ඉවරයි. සෞඛ්‍ය ප්‍රබෝධන කාර්යාංශය මෙහෙම කියද්දී කොවිඩ් වසංගතය නිසා රාජ්‍ය ආදායමෙන් බිලියන 1500කට වඩා අහිමි වෙලා කියලා මුදල් අමාත්‍යවරයා බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමන් කතා කරපු කතාව තමයි මැති සභාවේදී කියපු එක තමයි කියන්නේ. වැට් ආදායම 75%කින් පහළට සංචාරක සුරාබදු ආදායම් නැහැ. වාහන නොගෙන්වීමෙන් රේගු ආදායම විශාල ලෙස අහිමි. දුෂ්කරතා හමුවේ වුණත් කොවිඩ් පාලනයට ඖෂධ ඔක්සිජන් ආනයනයට රාජ්‍ය සේවක වැටුප් ගෙවීම කටයුතු කරා කියලා තමයි අද දිනමින පුවත්පත වාර්තා කරන්නේ. අපි පහුගිය කාලෙදී මේ පිළිබඳව තොරතුරු දැනගෙන හිටියා. විශේෂයෙන්ම රටක් ලොක්ඩවුන් කරනකොට රටක් වහනකොට කොහොමද මේ කටයුතු කරන්න කියන එක අද දවසේදී බැසිල් රෝහණ රාජපක්ෂ මහත්මයාගේ කතාව තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ මුල් පුවත විදිහට. ඊයේ පාර්ලිමේන්තුවේදී තුමා කතාවක් කළා. ඒක කරුණු සහිත කතාවක්. ඒ පිළිබඳව අපිට ඇතුල් පිටුවලුත් වාර්තා කරන්න පුළුවන්. ඇතුලේ ගැට පිටත් ගැට හැබැයි ඒ ගැට ලිහනවා කියන එක තමයි කිව්වේ. එතකොට ඇතුලේ තියෙන ගැට මොනවද? පාලන මිලට හාල් නැහැ. ආණ්ඩුව මෝල් හිමියන් අතර ගැටුම දරුණු වෙයි. අද අජන්ත කුමාර අගඩකට වාර්තා කරනවා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ගබඩා බලන්න කොළඹින් පොළොන්නරුවට. ලංකාදීපය කියනවා මේ විදිහට සහල් අර්බුදය සම්බන්ධයෙන් පෙරේදා රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදීද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර එහිදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා උපදෙස් කීපයක් ලබා දීලා තිබෙනවා. රජය සඳහා සහල් පාලන මිලක් නියම කළත් වෙළඳපොලේ සහල් මිල අඩු වී නැතයි ඇමතිවරු ගණනාවක් ඒ අවස්ථාවේදී අදහස් දක්වලා තියෙනවා. ඒ කියන්නේ සහතික මිලක් පාලන මිලක් නියම කළා ඒ ගානට විකුණන්න මහමෝල්ලු සූදානම් නැද්ද? එහෙමනම් මෙහෙමයි කරන්න වෙන්නේ. අද අරුණ පුවත්පත වාර්තා කරනවා මහමෝල් හිමියන්ගේ වී ගබඩා රජය යටතට. එහෙම නම් කරන්නේ මහමෝල් හිමියන්ගේ වී ගබඩා රජය යටතට. උදේජීව ඒකනායක වාර්තා කරනවා අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ජනපතිගෙන් ඇමති බන්දුලට උපදෙස්. ප්‍රධාන 4 දෙනා ළඟ කිලෝ මිලියන 136ක් තියෙනවා. ඒත් එළියට දැම්මේ කිලෝ ලක්ෂ 3යි. මහා පරිමාණ වීමෝල් හිමියන්ගේ ගබඩා අත්පත් කරගෙන එහි ඇති සහල් සහ වීතොග වෙළඳපොළට මුදා හැරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධනට උපදෙස් ලබා දුන් බව උදේජීව ඒකනායක වාර්තා කරනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තමයි මේ උපදෙස් ලබා දෙන්නේ. අපි දැක්ක පිටකොටුවේ තොග වෙළෙන්දන් සතුව සහල් යලි මෝල් වලට යවන්න සූදානමක් තියෙනවා කියලා ඊයේ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානීන් ගිහිල්ලා එතනදී ඕන් කිව්වා මේවා ආයේ මෝල් වලට යවන්න ලෑස්ති නම් නෑ යවන්න එපා දෙන්න සතොසට අපි සතොස්සේ දාලා විකුණන්න. එතකොට කියනවා නෑ අපි ඒ ගානට විකුණන්නම් කියලා. කොහොම වුණත් මේ මහමෝල් හිමියන් ගා ඒ කතන්දරේ තවදුරටත් උදේජීව ඒකනායක වාර්තා කරනවා. දැන් මුලින් මහමෝල් හිමියෝ කියපු දේ තමයි අපි අහිංසකයි අතරමැදියෝ මේ ගබඩාවල වී රැස් කරගෙන තියෙනවා හාල් රැස් කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අපිට කරන්න දෙයක් නෑ කියලා.
ඒ නිසා තමයි පහුගිය සතිය පුරා අපි දැක්කා මේ විදිය අතරමැදියන් රඳවාගෙන සිටි ලියාපදිංචි නොකළ වී ගබඩා වටලන්න නැත්නම් ඒවා රජයේ බාහිරට ගන්න කටයුතු කළා. ඒ කියන්නේ අපි නෙවෙයි අතරමැදියෝ හංගගෙන ඉන්නේ කියලා කිව්වනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ගබඩා තුල තිබූ වී මෙට්‍රික් ටන් ලක්ෂ ගණනක් සොයාගෙන අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට පත් කර තිබුණයින් පස්සේ මේ වී තුග සහල් බවට පත් කරන ලෙස ආණ්ඩුව මහා පරිමාණ වී මෝල් හිමියන්ගෙන් ඉල්ලීමක් කළා. හැබැයි ඒ වී මෝල් හිමියන් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව මේ සතියේදී මහා පරිමාණ වී මෝල් හිමියන් සතු වී ගබඩා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා යටතට පත් කර කුඩා පරිමාණ වී මෝල් හිමියන්ට ලබා දීලා සහල් කර වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා. වෙළඳපොලේ සුදු සහ රතු කැකුළු වගේම නාඩු සහල් තිබුණත් සම්බා සහ කීරි සම්බා සහල් නොමැති බව අනාවරණ වී තිබෙනවා. එතකොට පෙරේදා දිනේදී වෙළඳපොළට නිකුත් කළ තියෙන සහල් කිලෝග්‍රෑම් 3,26,270ක් විතරයි. හැබැයි මේගොල්ලෝ ගාව කොච්චරක් තියනවද? වී කිලෝග්‍රෑම් මිලියන 136ක් තියනවා කියලා අනාවරණ වෙනවා. එහෙම තියෙද්දි තමයි එක්කෝ සේවකයෝ නැහැ, නැත්නම් ලොරි කැඩිලා එක එක ප්‍රශ්න කියලා අර නොකරන වෙදකමට කෝඳුරු තෙල් හත්පත් එකකුයි තවත් ටිකක් ඕන කිව්වා වගේ එක එක හේතු කියලා මේ වෙළඳපොළට නිකුත් කරන්නේ නැහැ. එහෙමනම් වෙන කරන්න දෙයක් නැහැ. මේ මහා මෝල් හිමියන්ගේ වී ගබඩා සහල් ගබඩා රජය යටතටපත් කරලා සතොස හරහා සහ අනිත් ක්‍රමවේදයන් ඔස්සේ සාධාරණ මිලට වෙළඳපොළට නිකුත් කරන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් දීලා තිබෙනවා. මේ හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ මේ හදිසි නීති රෙගුලාසි නොගෙනාව නම් කොහොමද මේක කරන්නේ? නැත්නම් උදවි තර්ක කරනවා පාරිභෝගික සේවා අධිකාරී පනත මේකට ප්‍රමාණවත් කියලා. පාරිභෝගික අධිකාරී පනත. හැබැයි මෙච්චර ලක්ෂ ගාණක් තොග තියෙද්දි කිලෝ ලක්ෂ 3 නම් සාමාන්‍යයෙන් නිකුත් කරන්නේ සාමාන්‍ය තිබිච්ච නීතිය අනුව කරන්න වෙන්නේ. හරි මේ ටික අත්අඩංගුවට අරගෙන ඊට පස්සේ මාස 2-3ක් ගිහිල්ලා රුපියල් 2-3000ක දඩයක් ගහලා එතකන් අපි කන්න වෙන්නේ. ඒ තමයි අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට ඔබ එක්කගෙන යන්නම්. නවසීලන්තයේදී මැරුම් කෑ අන්තවාදියා ශ්‍රී ලංකාවේ ප්‍රහාරයකට දින ගැනලා. ඔන්න තව කතාවක්. දිවයින පුවත්පත වාර්තා කරනවා නවසීලන්තයේදී මැරුම් කෑ අන්තවාදියා ශ්‍රී ලංකාවේ ප්‍රහාරයකට දින ගැනලා කියලා. නිව්සීලන්ඩ් හෙරල්ඩ් පුවත්පත තමයි මේ හෙළි කරලා තියෙන. කීර්ති වර්ණකුල සූරිය දිවයිනට මේ වාර්තා කරනවා. නවසීලන්තයේදී පුද්ගලයන් 6 දෙනෙකුට පිහියෙන් යන මොහමඩ් සම්සුදීන් නැමැති ISIS අන්තවාදියා ශ්‍රී ලංකාවට පැමිණ මෙරට සිටින නවසීලන්ත ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර සිටි බව නවසීලන්ත බුද්ධ්‍යංශය සොයාගෙන තියෙනවා කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. මොහුගේ Facebook අඩවි වලින් මෙම සැලසුම හෙළි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිටින නවසීලන්ත ජාතිකයන්ට පාඩමක් ඉගැන්වීමට එවැන්නක් කළ යුතු බව අන්තවාදී මානසිකත්වයෙන් යුතු ඔහු කී බවද සඳහන් කරලා තියෙනවා. සම්සුදින්ගේ අදහස් පළ කිරීම වලින් තහවුරු වෙලා තියෙනවා. තවත් විශාල සංහාරයක් කිරීමට සැලසුම් කරලා තිබෙනවා කියලා මොහුට හිතවත් පිරිස් කාත්තන්කුඩිය ප්‍රදේශයේ සිටිය හැකි බවද දන්වා තිබෙනවා කියලා නිව්සීලන්ඩ් හෙරල්ඩ් පුවත්පත සමාජයට හෙළි කරලා තියෙනවා කියලා තමයි අද දිවයින වාර්තා කරන්නේ. ඒ වගේම තමයි විදේශ අමාත්‍යාංශය අද සඳහන් කරලා තිබුණා මොහු 2011න් පස්සේ ලංකාවේ නැහැ. නවසීලන්තය දේශපාලන රැකවරණය දීලා තමයි මොහු එහි රඳවගෙන සිටියේ. අපේ රටේ සම්බන්ධයක් නැහැ. නමුත් නවසීලන්ත රජයට අවශ්‍ය ඕනම වෙලාවක අපේ රට විදිහට මෙවැනි ත්‍රස්තවාදීන් තුරන් කිරීම නැත්නම් එවුන් වෙනුවෙන් අපි මොනවද කරන්න ඕන, අපේ සහයෝගය ලබා දෙන්න ඕන කොහොමද මේ ත්‍රස්තවාදය තුරන් කිරීමට කියන කාරණාවේදී රජය නවසීලන්ත රජය වෙනුවෙන් පෙනී සිටිනවා කියන කාරණාවත් අද ඉදිරිපත් කරලා තිබුණා. ත්‍රස්තවාදීන් ගැන කතා කිව්වන් පස්සේ අපි අද පුවත්පතට යනවා ගුරු වර්ජනය දිගටම කැබිනට්ුවේදී නිසි විසඳුමක් නැති නිසා වෘත්තීය ක්‍රියාමාර්ග නොනවති ඉන්දික හේවා විතරණ වාර්තා කරනවා. ඊයේ සිට තීරණය කළ තිබෙනවා දිගටම අඛණ්ඩවම ගුරු වර්ජනය පවත්වාගෙන යන්න කියලා. එහෙම කියද්දී අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට දෙන තවමත් හිඟ එන්නත් ජාවාරමක් බොරැල්ලෙන්නල්ලයි ලක්ෂ්‍ය 7ක් ගාන එන්නත විකුණලා තියෙනවා. ඇල්ලුවේ Facebook දැන්වීමේ ඔත්තුවෙන් කීර්ති මිනිස් තමයි වාර්තා කර සිටින්නේ අද මව්බිම් පුවත්පතට. COVID-19 අසාධ්‍ය රෝගීන් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ලබන ඖෂධ වර්ගයක් වන ටොසිලිසුමාබ් කියන එන්නත නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ලංකාවට ගෙනල්ලා රුපියල් ලක්ෂ 10-12 අතර මිල ගණන් වලට විකුණන ඖෂධ මාෆියාවක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ආහාර ඖෂධ පරීක්ෂකවරුන් විසින් අනාවරණ කරගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් මේක නිෂ්පාදනය කිරීම සඳහා අවසර ලබා දීලා තින්නේ ස්විට්සර්ලන්තයේ රෝජා කියන ලෝක ප්‍රසිද්ධ ඖෂධ සමාගමට විතරයි. කොහොමුණත් මේ පුද්ගලෝ ජාවාරම්කාරෝ මේක ලංකාවට ගෙනල්ලා ලක්ෂ
10-12 ගානේ විකුණනවා. සමහර තැන්වල කියනවා ලක්ෂ 8 කියලා. කොහොම වුණත් එන්නත් ජාවාරමක් බොරැල්ලෙන් අල්ලනවා. අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට දෙන ජාවාරමක් මේක හිඟයක් තියෙනවා. දැන් මේක හිඟයක් තියෙනවා මේ ටොසිලිසුමාබ් කියන එන්නත ටොසි හිඟයක් තියෙනවා කියලා මුලින්ම පාර්ලිමේන්තුවේදී කතා කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා. එතුමාට මේ තොරතුරු ආවේ කොහෙන්ද කියලා එතකොට හිතුණා. අද අරුණ පුවත්පත වාර්තා කරනවා ටොසිලිසුමාබ් එන්නතෙන් ලක්ෂ 4ක් ගසා කරන තැත වරදී සැකකරු සජබෙන් ඡන්දෙ ඉල්ලපු අයෙක්. වාර්තා කරන්නේ සියල්ල දැනගෙන මේ වැඩේ කළා. තිස්ස රවින්ද්‍ර පෙරේරා වාර්තා කරනවා මේ ව්‍යාපාරයේ මෙහෙයු බව කියන පුද්ගලයා සමගි ජනබලවේගයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ සබරගම් පළාතේ අයෙක්. ඔහුගේ බොරැල්ල සහස්පුර නිවසේ ශීතකරණයේ තිබී ටොසිලිසුමාබ් එන්නත් 5ක් සොයා ගැනීමට බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ සහ ඖෂධ නියාමන අධිකාරිය සමත්ව තිබෙනවා. මේ එන්නත එහෙම එළියේ තියෙන්න විදියක් නැහැ. මොකද ඒක කෝටා එකකට ගෙන්නන්නේ පුත්තික. ඒ අතරේ අද බොහෝ පුවත්ම උපු කතාවක් අද ඩේලි මිරර් පුවත්පත නිකන් ඒ ගැටලුව සංසිඳවනවා වගේ I will take up CB governor post Cabral. අදිත් නිවාඩ නෑ ගොඩක් පත්තරවල තිබුණ ද කියලා. හැබැයි ද නෙවෙයි I will take up CB governor post. අජිත් නිවාඩ කබ්‍රාල් රාජ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින්ම වාර්තා කරනවා සඳුන් ජයසේකර සඳුන් කියලා කියන්නේ මේ සඳුන් අයිය සෑහෙන්න දිග හිතවත්කමක් තියෙන සහ හොඳ අලගිය මුලගිය තැන් තියෙන වාර්තාකරයෙක්. I will take up the CB governor post. Cabral කියයි the president has invited me to accept the post of governor as the economy is going through a critical time. මේ දුෂ්කර වෙලාවේදී මේ තනතුර බාර ගන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා. ඒ නිසා මේ තනතුර බාර ගන්නවා කියලා අජිත් නිවාඩ් කබ්‍රාල් රාජ්‍ය අමාත්‍යවරයා කියනවා. ඒ සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අසනවලු. ගවර්නර් පෝස්ට් එක නැත්නම් මහ බැංකුව අධිපති ධූරයට බලතල වැඩි කරන්නත් තීරණය වී තිබෙනවා. කැබිනට් බලතල ලබා දෙනවා කියලත් ඩේලි මිරර් පුවත්පත කියනවා. ඔය තමයි ප්‍රධාන සිරස්තල. දිවයින පුවත්පතත් මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. මහ බැංකුව බාර ගන්න කබ්‍රාල් මහත්මයාට ඇරයුම් කියලා තමයි දිවයින සඳහන් කරන්නේ. වාර්තාකරුවන් හොඳින් වාර්තා කරනවා. අපි ඔබට ඉදිරිපත් කරනවා. මතක් කරන්නම් මේ වන විට මරණ 10504යි. මරණ 10504යි. සුව වූ පිරිස 3,88,278යි. දැන් අපි හැමදාම මතක් කරනවා පරිස්සම් වෙන්න ඕන කියලා. ඒ වගේම තමයි දැන් රෝගය හැදිලා ඉන්න කණ්ඩායම ගත්තොත් එහෙම 71,483යි කියලා දිනමිනු පුවත්පත වාර්තා කරනවා. දැන් මේ 71,000 ගානේ සියලුම රෝගීන් නැත්තම් අපිට අසනීපයටපත් වෙච්ච සියලු දෙනාටම අපි සුව වෙන්න කියලා ඉක්මනට ප්‍රාර්ථනා කරනවා. මානසික ශක්තිය ධෛර්යය තිබුණොත් මේකට ඒ තරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔව් සමහරක් කණ්ඩායම් මේදෙනවා තමයි. නමුත් රෝගය තියෙනවා කියලා කියන්නේ එහෙම බය වෙන්න දෙයක් නෙවෙයි කියන එකත් මේ වෙලාවේ අපි ඔබට මතක් කරන්න ඕන. බොහෝ දෙනෙකුට මේ රෝගය හැදිලා හොඳ වෙලා තියෙනවා. අර සංකූලතා තියෙන කණ්ඩායම් වලට විතරයි පොඩි අවධානමක් තියෙන්නේ. පරිස්සම් වෙන්න ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. දිනෝෂ ජය ගැනද කියන්න හද? ජය ගැන. ඔව්. ජයගෙන ආපු අය ගැන අපි කියනවා රතු පළස මතින් ජාතියේ හරසර පැරාලිම්පික් වීරයන්ට. ජපානයේ ටෝකියෝ නුවර පැවති පැරාලිම්පික් තරඟාවලියේදී මව්බිමට කීර්තියක් අත්කර කර දෙමින් රන් පදක්කම් දිනු දිනේෂ් ප්‍රියන්ත සහ ලෝකර් පදක්කම් දිනු සමිත දුලන් කුඩිතුවක් ඇතුළු ශ්‍රී ලාංකිකයන් ඊයේ දිවයිනට පැමිණියේ මේ ආකාරයට රතු පළස මතින් ලංකාදීප පුවත්පතට ඩයනා උදයන්ගනි වාර්තා කරනවා මේ ජයග්‍රාහකයන්ට සහ පුහුණුකරුවන්ට දෙදෙනාට මූල්‍යතාවක පිරිනමන බව සම කැබිනට් ප්‍රකාශය පැවිලි අමාත්‍ය රමේෂ් පත්‍රන මහත්මයා සඳහන් කළා. මව්බිමට සුවිශේෂ ජයග්‍රහණ හිමි කර දී ඇති ඔවුන් වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ ජයග්‍රහණ කිරීම වෙනුවෙන් මූල්‍යත්‍යාග පිරිනීම සඳහා අවශ්‍ය නිර්ණායක සහ හිමිය යුතු ත්‍යාග මුදල් ජාතික ක්‍රීඩා සභාව නිර්දේශ කර තිබෙනවා. යනුව ඒ මුදල් ලබා දීම සඳහා නාමල් රාජපක්ෂ ඇමතිතුමා කටයුතු කළා කියලා ඊයේ මේ තීන්දුව ප්‍රකාශයට පත් කරනවා කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිතුමා මේ දින්නයින් පස්සේ කතා කරා විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් මේ ක්‍රීඩකයෝ කියලා ඒ ක්‍රීඩකයන්ගේ වචන වලින්ම කිව්වම යන්න කලින් ඉඳලා වෙනමම පුහුණු කරන්න කන්න බොන්න ඒ සියලු දේවල් පහසුකම් දීලා ක්‍රීඩා ඇමතිතුමා සාමාන්‍යයෙන් උදේ 5:45 විතර ජිම් එකට යන වෙලාවට ව්‍යායාම කරන්න යන වෙලාවට කොහොමද කිඳමන්ද මොනවද අඩුපාඩු තියෙන්නේ කියලා අහලා බැලුවා කියලා ඒ ක්‍රීඩකයන්ම වචන වලින් කියනවා නාමල් රාජපක්ෂ වෙච්ච පමණින් හරි දේ රටට නොකියන එක වගකීමක් පැහැර හැරීමක්.
ඒ නිසා කොවිඩ් වසංගතය කාලේ වුණත් කොහොමද වසංගතයක් හැදෙන්නේ නැතුව බේරෙන්නේ? ඒ වගේම තමයි ක්‍රීඩා කටයුතු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලිව කටයුතු සංවර්ධනය කරලා තිබ්බා, සංවිධානය කරලා තිබ්බා. ඒ නිසා ජනතාවට ක්‍රීඩකයන්ට හැකියාව ලැබුණා කියන එක ක්‍රීඩකයන් කටින් කිව්වා. මේක මේ දේශපාලන කතාවක් නෙවෙයි. ඔවුන්ම කියන්න පටන් ගත්තා. අනේ නාමල් මහත්මයා අපිට ගොඩක් උදව් කරා. ඒක නිසා සහ ක්‍රීඩා අමාත්‍යාංශ කණ්ඩායම දෙපාර්තමේන්තු කණ්ඩායම ඔවුන් ගැනත් ඔවුන් පැහැදිලිව සාකච්ඡා කරා, මතක් කරා. ඒ පිළිබඳව අපි ඔබට මේ වෙලාවේ කියනවා. ඒ නිසා මල්ලි කියලා කතා කරේ කලිනුත් එහෙම මල්ලි කියලාම තමයි කතා කරන්නේ. අතරේ මල්ලිලාගේ වැඩ ගැන තියෙනවා අද අරුණ පුවත්පතෙන් නුකුටා ගන්නවා තීක්ෂණගේ තාක්ෂණයේ වාර්තාවද්දී දඟපන්දු යවන්න ශ්‍රී ලංකාව දිනවති. ඒ අනුව අවුරුදු 8කට පස්සේ තමයි මේ ජයග්‍රහණ ලැබන්නේ. පළමු පන්දුවාරයේ සිටම දකුණු අප්‍රිකාව දෙසට පීඩනය එල්ල කිරීමට දුෂ්පන්ත චමීර සහ ප්‍රවීන් ජයවික්‍රම යුගලය වග බලාගත්තා. ඒ අනුව 204 ඉලක්කයකට ගියපු දකුණු අප්‍රිකාවට ලකුණු 125කින් සීමා වෙන්න සිද්ධ වුණා. මෙතනදී විශේෂයෙන්ම 21 වන සියවසේ ඉපදිලා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ පළමු ක්‍රීඩකයා 21 හැවිරිදි දඟපන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ 21 වෙනි සියවසේ උපදින්නේ. ඔහුගේ වයස අවුරුදු 21යි. ඔහු අමතක නොවන මතකයක් එකතු කරනවා. ඒ තමයි තමන්ගේ පළවෙනි තරඟයේදීම ලකුණු 37කට කඩලු 4ක් ලබා ගන්නවා. ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු සිය මංගල එක්දින තරඟයේදී දැක්වූ හොඳම පන්දු යැවීමේ වාර්තාව වශයෙන් එය වාර්තා පොත් අලුත් කළා කියලා අද අරුණ පුවත්පත සඳහන් කරනවා. තීක්ෂණගේ තාක්ෂණය වාර්තා පොත් අලුත් කරයි. අපිට ඒකට තීක්ෂණ ගැන ඒ වගේම තමයි අපි දිගින් දිගටම කතා බහ කරනවානේ. දැන් මේ මුරලිලා වාස්ලා එහෙම නැත්නම් විශේෂයෙන්ම මාලිංගල කොහොමද බිහි වෙන්නේ කියලා, රංගන හේරත්ලා කොහොමද බිහි වෙන්නේ කියලා මෙන්න තීක්ෂණ ගැනත් අපිට පැහැදිලිව කතා බහ කරන්න පුළුවන් වෙයි. හොඳ තැනකින් ආරම්භ කරලා තියෙන්නේ. හොඳ ජවයකින් රටට ආශිර්වාදයක් ඔබ වැනි දරුවන්. වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් පළමු මාත්‍රාව 100%ක්ම දෙවෙනි මාත්‍රාව 80%ක්ම අරගෙන ඉවරයි. මෙහෙම කියන්නේ දිනමින පුවත්පත. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩා මහත්මයාගේ ප්‍රකාශය තමයි සන්ධ්‍යා කර්මාරත්න වාර්තා කරන්නේ දිනමින පුවත්පතට. ඒ වගේම වයස අවුරුදු 30ට වැඩි මෙරට ජනගහනයෙන් 100%ක් ආවරණය වන පරිදි කොවිඩ් මර්ධන පළමු වෙනත් මාත්‍රාවද 80%ක් ආවරණය වන පරිදි දෙවන මාත්‍රාවද ලබා දී ඉවරයි කියලා කියන ගමන්ම සමස්ත ජනගහනයෙන් 60%ක් ආවරණය වන ලෙස පළමුවෙනි මාත්‍රාවද 40%ක් ආවරණය වන ලෙස දෙවෙනි මාත්‍රාවද දී අවසන් කියලා සඳහන් කරනවා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන ඉතාත්ම සාර්ථකවත්ව රට පුරා ක්‍රියාත්මක වෙනවා කියලා සඳහන් කරනවා. දැන් අවුරුදු 20ට වඩා වැඩි කණ්ඩායමටත් කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට කටයුතු ආරම්භ කරා. ඒ වගේම තමයි රටේ විශේෂ ස්ථානවලදී ෆයිසර් එන්නත ලබා දීම, ස්පුට්නික් 5 නැත්නම් ස්පුට්නික් V කියන එන්නත ලබා දීම පිළිබඳවත් කතා බහට ලක් වුණා. මේ පිළිබඳව විවිධ කතාත් තියෙනවා. නමුත් එන්නත් කරණය කරමින් පවතිනවා. අපිට මතකයි දැනට මාස කිහිපයකට කලින් බැසිල් රෝහණ රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරා එන්නත් කරන නැත්නම් ප්‍රතිශක්ති කරන රාජ්‍යයක් බවට පත් කරනවා. පුළුවන් තරම් ඉක්මනට බොහෝ විට සැප්තැම්බර් අග විතර වෙනකොට අපිට මේ රට එන්නත් කරන ජාතියක්, ප්‍රතිශක්ති කරන ජාතියක් බවට පත් කරන්න පුළුවන්. මුළු රටම එන්නත් කරණය කරාට පස්සේ අපිට බය නැතුව ආර්ථිකය වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන් කියන එක මතක් කරා. ඊයේ දවසේදී එතුමාගේ පළමු කතාවේදී, මංගල කතාවේදී එතුමා පැහැදිලි කරලා දුන්නා කොහොමද ආර්ථිකය හසුරවන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක. මේ වෙනකොට ආර්ථිකය මොන තත්ත්වයකද තියෙන්නේ, රටක් විදිහට ඉදිරි වසර කිහිපය තුළ රට මොන තැනටද යා යුත්තේ කියන එක පිළිබඳවත් අයවැයේදී යම් යම් දේවල් වෙනස් වෙන්න පුළුවන් කියන කාරණාවත්, ඒ වගේම තමයි ගුරුවරුන්ගේ පඩි වැඩිවීම පිළිබඳව මේ සියල්ල සම්බන්ධයෙන් ඉඟි පළ කරමින් ඊයේ කතා කරා. අපි ඉස්සරහට ඒ පිළිබඳවත් කතා බහ කරන්න සූදානම්. ඔව්. එතකොට ඒ විදිහට පළමු මාත්‍රාව 100%ක්ම දෙවෙනි මාත්‍රාව 80%ක් එන්නත් කරන්නේ අවසන් කර කියන එක ජයග්‍රහණයක්. හරියට අර ක්‍රිකට් මැච් එකක් දිනුවා වගේ තා හෙල්ල විසි කළා ජයග්‍රහණය කළා වගේ ලෝක වාර්තාවක් පිටේවා වගේ. මොකද ලෝක වාර්තාවක් තමයි දැන් ලෝකේ එන්නත් කරන වැඩපිළිවෙල අතින් ලංකාව මුල් තැනේ ඉන්නේ. එතකොට වැක්සිනේෂන් එකෙන් වැක්සීන් නේෂන් එකක් බවට අපිට අපිව පත් කරන්න පුළුවන්. ඒක ප්‍රතිඵල ඉදිරි දෙසතේදී කොවිඩ් මරණත් ආසාදිත සංඛ්‍යාවත් අඩු වෙයි කියලා වෛද්‍ය රමේෂ් පතිරණ මහත්මයා කියනවා. සවනි ශේෂාදි වාර්තා කර සිටින්නේ. ඒ අනුව දැන් පවතින වර්තමාන තත්ත්වය එක්ක ඊටාම සාර්ථක එන්නත් කරන වැඩසටහනක් එක්ක රෝගීන් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාව කිසියම් අඩුවීමක් වාර්තා කරමින් පවතිනවා. එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් පිරිස ආසන්න වශයෙන් මිලියන 9.5ක් ජනගහනයෙන් අවුරුදු 30ට වැඩි සියලුම දෙනාට ඉදිරි සතේ
2 තුල සම්පූර්ණයෙන්ම එන්නත්කරණය අවසන් කරන්න පුළුවන්. ඒත් එක්කම රෝගීන් සහ මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙසින් පහත වැටේවි කියලා වාර්තා කරනවා. සඳහන් කරනවා අමාත්‍ය රමේෂ් පත්‍රන මහත්මයා. කොවිඩ් මර්ධනයට රජය ගන්නා ක්‍රියාමාර්ග සාධනීය නැතැයි පවසමින් විශේෂඥ කමිටුවෙන් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා ඉවත්වීම සහ කොවිඩ් කමිටුවේ තීරණ ගැනීම පිළිබඳව යම් ගැටලුවක් ඇද්ද කියන කාරණාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඊයේ ප්‍රශ්න කළා. අපි අගය කරනවා ඇතුළු සමස්ත වෛද්‍ය ක්ෂේත්‍රෙම මේ වෙද්දී දක්වපු දායකත්වය පිළිබඳව. ඒ වගේම යුද හමුදාපත්තුමා ඇතුළු යුද හමුදා විදිහට දක්වපු දායකත්වයත් අපි අගය කරනවා. රජයක් හැටියට අපි ඉදිරියටත් කටයුතු කරන්නේ අදාළ සෞඛ්‍යාංශවල උපදෙස් අනුව. ඊයේ දළ සලහපෙරුම ජනමාධ්‍ය ඇමතුමත් මේ පිළිබඳව එහෙම තමයි එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව කතා කළා. සූම් තාක්ෂණය ඔස්සේ මාතර දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩපිළිවෙල අද ආරම්භ කිරීම පිළිබඳව කතා කළා. අද අවුරුදු 20-29 වයස් කාණ්ඩයටත් මාතර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය කරනවා යුද හමුදාවේ මූලිකත්වයෙන්. එතනදිත් ජනාධිපතිතුමාට විශේෂයෙන් සුතේ පළ කළා. මොකද ලෝකේ බොහෝ රටවල් වල මේ එක එන්නත් මාත්‍රාවක්වත් ලබා ගන්න බැරිව තියෙද්දි දිවෙනට මේ පෞද්ගලිකව මැදිහත් වෙලා එන්නත ලබා ගන්න කටයුතු කළාට සහ ඒ එන්නත් කරන වැඩපිළිවෙල වේගවත් කළාට යුද හමුදාපතිතුමාට පෞද්ගලිකව ස්තුතිවන්ත වෙනවා කියලා ඩලස් සලහපිරුම ඇතුමා කිව්වා. ඒ අතරේ නිරෝධායනයේත් නිදහස් කිරීමට නව චක්‍රලේඛයක් නිරෝධායනයේ නිදහස් කිරීමට නව චක්‍රලේඛයක් නිකුත් කරන බව කුමුතු පුල්ශාන්ත වාර්තා කරනවා. ප්‍රවේශම් වෙන එක එන්නත ලබා ගත්තත් ප්‍රවේශම් වෙන එක වටිනවා කියලා කියන්නේ රටේ 980ක් කොරෝනාවෙන් මරුට කියලා ලංකාදීපේ වාර්තා කරනවා. රටේ 980ක් කොරෝනාවෙන් මරුට අද මේ පුවත වාර්තා කරන සුජිත් හේවාජූලිගේ ධනවත් ව්‍යාපාරිකයන් දේශපාලනඥයන් ප්‍රභූවරුන් වෘත්තිකයන් කලාකරුවන් ඇතුළු මුල් පෙළේ කැපී පෙනුණු පුද්ගලයන් 80ක් පමණ මේ විදියට මිය ගිහිල්ලා තියෙනවා. කලාකරුවෝ 300කට කොරෝනා වැළඳිලා කියලත් අද ලංකාදීප පුවත්පත මේ වාර්තාව ගෙනෙනවා. රටේ 980කට කොරෝනාවෙන් ජීවිතය අහිමි වෙලා තියෙනවා. ෆයිසර් එන්නත මුලින්ම දුන්නේ මන්නාරමට සහ පුත්තලමට. මෙහෙම සඳහන් කරනවා දිනමින පුවත්පත. ෆයිසර් එන්නත මුලින්ම දුන්නේ මන්නාරමට සහ පුත්තලමට. වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහත්මයාගේ ප්‍රකාශය තමයි දිනමින පුවත්පත සඳහන් කරන්නේ. මන්නාරමට සහ පුත්තලමට ෆයිසර් එන්නත ලබා දීම සහ අනිකුත් දිස්ත්‍රික්කවලදී ලබාදීමේ තොරතුරු සම්බන්ධයෙන් තමයි පහුගිය දවස්වලදී කතා බහට ලක් වුණේ. සන්ධ්‍යා කරුණාරත්න දිනමිනට මේ වාර්තාව ඉදිරිපත් කරනවා. කොවිඩ් මර්ධන ෆයිසර් එන්නත් මාත්‍රා 7,56,990ක් මේ වන විට මෙරටට ගෙනවිත් ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට එමෙන්නත දීමට පෙර මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි වයස අවුරුදු 30ට වැඩි ජනතාවට එය ලබා දුන් බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කරා. මන්නාරම දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි සමස්ත ජනගහනය පූර්ණ එන්නත් කරන්නට ලක් කරේ ෆයිසර් එන්නතින් බවත් පුත්තලම දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 50%කට පමණ එන්නත් මාත්‍රා දෙකම ෆයිසර් එන්නතින් ලබා දුන් බවත් එම මහතා ප්‍රකාශ කරා. ෆයිසර් එන්නත් මාත්‍රා 26910ක් මෙරටට පළමුවෙන්ම ගෙන්වීම සිදු කළේ ජූලි මාස 5 වෙනිදා වන අතර එදින සිට අගෝස්තු 30 වෙනිදා දක්වා ෆයිසර් එන්නත් මෙරටට ලැබී තිබෙනවා කියලා සඳහන් කරනවා. ජූලි මාස 12 වෙනිදා මාත්‍රා 26910ක් 19 වෙනිදා 62010ක් 26 වෙනිදා 90090ක් අගෝස්තු මාස 2 වෙනිදා 74880ක් 23 වෙනිදා 76050ක් 28 වෙනිදා මාත්‍රා ලක්ෂයක් සහ 30 වෙනිදා 1,50,000ක් බැගින් කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ පහුගිය දවස්වලදී ඊයේ පෙරේද දවස් කිහිපේ කතා කරා දිනුෂ මේ ඇයි හම්බන්තොටට මේ මාත්‍රාව දෙන්නේ කියන්නේ ඕනම දෙයක් දේශපාලනයට කෝණ කරලා කතා කරන්න සූදානම් වෙන්නේ. එතකොට විශේෂඥ වෛද්‍යවරු ඒ වගේම තමයි මේ ගෙන්වීමේ සම්බන්ධයෙන් සහ බෙදා හැරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කළ දුන්නා. දැන් කොළඹට ගාල්ලට මාතරට වගේ විශාල ප්‍රමාණයක් ජනතාව ඉන්න ප්‍රදේශවලට ලක්ෂ 7ක් 8ක් වෙන එන්නත් වලින් ලබා දෙන්නට බෑ. නමුත් වරායන් ආශ්‍රිතව ඉන්න මුහුදු බඩවැල් ආශ්‍රිතව ඉන්න ජනගහනය අඩු දිස්ත්‍රික්ක බලලා ඒ දිස්ත්‍රික්ක වලට එතකොට එන්නත් දෙකම ලබා දෙන්න පුළුවන්. මේ එන්නත් කළමනාකරණය කිරීමේ කතාවක් තියෙන්නේ. එක එන්නතක්වත් නැතුව ඉන්න ජනගහනයට එක එන්නතක්වත් ලැබිලා නැති රටවල් තියෙනවා දැනටත් 100කට වඩා වැඩි. දෙන්නත් කරන මේ ලෝකෙ හොඳින් කරගෙන යන අතරතුරේදී එක එන්නතක්වත් නැතුව තියෙනවා 100කට වඩා වැඩි. අපේ රටට ගෙනලා තියෙන සියලුම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු එන්නත් විතරමයි. එහෙම නැති එන්නත් කිසිම දෙයක් අපේ රටේ ජනතාවට අපි ලබා දීලා නැහැ. රජය කියන්නේ ඒ විදිහට. එතකොට මේ එන්නත් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ඔවුන් අරගෙන තියෙන්නේ විද්‍යාත්මක ප්‍රතිපාටියක් කියන එක තමයි අද පුවත්පත්වල වාර්තා කරලා තියෙන්නේ ඔවුන්ගේ අදහස. ඊයේ පාර්ලිමේන්තුවේදී මහාචාර්ය
චන්න ජයසුමන මැතිතුමත් මේ පිළිබඳව කතා කළා. එතනදී සමහරලාවට සමහර ගම්මානවල අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පොලිමේ ඉඳිද්දි ඔබ ගිහිල්ලා පොලිමේ ඉන්නව හැබැයි එන්නත ඉවරයි කියලා කියනවා. ඒකෙන් අදහස් වෙන්නේ ඔබට කවදාවත් එන්නත ලැබෙන්නේ නැහැ කියලා. මේ සතියන්තෙත් ලැබෙන්න නියමිතයි. ඒ අනුව මේ සතියන්ත වෙද්දී සමහර ගම්මානවල සමහර ප්‍රදේශවල එන්නත අඩුවක් තිබුණා නම් ඒ ගැටලුව විසඳෙයි කියලා විශ්වාසය පළ කරනවා. මුලින් අපි හිතුවෙත් මේ කියද්දි මේ ෂෙඩියුල් එක කියද්දි මෙච්චරක් මිලියන ගණනින් එනවා කියලා. ඇත්තටම එහෙම එන්න පුළුවන්ද? එහෙම ගන්න පුළුවන්ද කියලා. හැබැයි දැන් මේ සැප්තැම්බර් මාසේ පටන් ගන්න වෙනකොට ඊටාම සාර්ථකව එන්නත් කරන්නේ ක්‍රියාත්මක වෙනවා. ලංකාව ලෝකේ දියුණු රටවල් එක්ක හැප්පෙන්න පුළුවන් මට්ටමට එන්නත් කරණය වේගවත්ව ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙච්චර එන්නත් වර්ග ප්‍රමාණයක් භාවිත කරන ලෝකයේ වෙන කිසිදු රටක් නැහැ. ඒ කියන්නේ ඇස්ට්‍රාසෙනිකා, ෆයිසර්, ඊට පස්සේ ස්පුට්නික් V, ඊට පස්සේ සයිනෝෆාර්ම් මේ විදිහට එන්නත් වර්ග ගණනාවක් පාවිච්චි කරනවා. ඒ අතරේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ කල් යන ලකුණු පහළ වී තිබෙන බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. වාර්තා කරන්නේ රංජන් කස්තුරි. ඔහු වාර්තා කරන විදිහට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ 2021 විභාගය නොවැම්බර් 15 වෙනිදා ඉඳලා දෙසැම්බර් 10 වෙනිදා පවත්වන්නටත් සාමාන්‍ය පෙළ විභාගය 2022 අවුරුද්දේ පෙබරවාරි මාසේ 21 වෙනිදා ඉඳලා මාර්තු 3 වෙනිදා දක්වා පවත්වන්නටත් දින නියම කරලා තියෙනවලු. පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වෙනිදා පැවැත්වීමටත් නියමිතයි කියලායි ලංකාදීප වාර්තා කරන්නේ. ඒ අතරේ දැන් පහුගිය O level විභාග ප්‍රතිඵල තාම ආවේ නැහැනේ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවේ නැහැනේ. ඒකට ගැටලුව වෙලා තියෙන අර ප්‍රැක්ටිකල් එකේ ප්‍රශ්නේ, ප්‍රායෝගික පරීක්ෂණය පිළිබඳ ප්‍රශ්නේ අමාත් යෝජනා කීපයක් ඉදිරිපත් කරලා තියෙනවලු විභාග දෙපාර්තමේන්තුව. එකක් තමයි මේ ප්‍රැක්ටිකල් විෂය එහෙම නැත්නම් ප්‍රායෝගික විෂය නැති ඉතිරි විෂයන් සහිත ඒවයි ප්‍රතිඵල නිකුත් කරන්න. දෙවැනි එක තමයි ප්‍රැක්ටිකල් එක අත්තරලා දාලම කරන්න. එහෙම නැත්නම් අර පාසලේ කරපු ඇගීම් වල ලකුණු අරගෙන පාසල් පාදක ඇගීම් අරගෙන ඒ ටික එකතු කරලා කරන්න කියලා ඔය යෝජනා තුන ඉදිරිපත් වෙලා තියෙනවලු. ඔලෙවල් ප්‍රතිඵලත් ඒ අනුව කොමාරික්මන්ට ගෙන්න ගන්න ඕනේ. ඒතරේ කොහොමද මීට කලින් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සියලු කටයුතු සංවිධානය කරලා තිබුණා. ගැටලු වෙලා තිබුණේ ස්ටාලින්ලා මේක විශේෂ කාරණා කිහිපයක් සිදු කරලා තිබ්බනේ. ගුරුවරු සියලු දෙනාම වර්ජනයේ ඉන්නේ. එතකොට මීට කලින් මෙවර ලොක්ඩවුන් එකට යන්න කලින් දිනපවා වෙන් කළ තිබුණ අධ්‍යාපන අමාත්‍යාංශය මේ දරුවන්ට දින 2ක් හෝ 3ක් ලබා දීලා වෙන වෙනම විභාග මධ්‍යස්ථාන වලට දරුවන්ව කැඳවලා සියලුම ආරක්ෂක විධිවිධාන යටතේ සෞඛ්‍යමය තත්ත්වයන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බලන ගමන් එහෙම අපි විභාග කිහිපයකට පැවැත්වපු නිසා ඒ විදිහට ප්‍රැක්ටිකල් ටෙස්ට් එක එහෙම නැත්නම් ප්‍රායෝගික පරීක්ෂණ කරලා පුළුවන් තරම් ඉක්මනට දරුවන්ට මේ දේ දෙන්න 3 සැරයක් නැත්නම් 4 සැරයක් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු මේ කණ්ඩායම තීරණය කරලා සංවිධානය කළා. හැබැයි ගුරුවරු කවුරුවත් ආවේ නැහැ. ඒකින්ද ගුරුවරු පිළිබඳව වෛරී ප්‍රකාශන සිදු කරනවා කියලා ඔවුන්ම කියාගෙන යනවා. ගුරුවරුන්ට මේ වැඩ කරන්න දුන්නේ නැහැ. අන්තිමට උනේ මොකක්ද? ඊට පස්සේ ඔන්න ලොක්ඩවුන් එකකට යනවා නැත්නම් සංචරණ සීමා දානවා. ඒ විදිහට දිගින් දිගටම මග ඇරුණා. 42 ලක්ෂයක් වෙච්ච ගුරුවරුන්ට කියන්න තියෙන කාරණාව තමයි දිනෝෂ අවුරුදු 24ක තිබිච්ච ප්‍රශ්නයක් මේක. මේ 24 ඇතුළත සහභාගී වෙච්ච නහ රස්සාවට ගියපු සියලුම ගුරුවරු දන්නවා අපිට ලැබෙන්නේ මේ පඩිය තමයි කියලා. ඒක දැනගෙන තමයි ගියේ. එතකොට මේ වගේ වෙලාවක බෝම්බ ගහනවා වගේ මිනිස් බෝම්බ අතරිනවා වගේ මේ කරපු වැඩේ නිසා සියලුම අධ්‍යාපන ශාස්ත්‍රයේ දරුවන්ගේ සියලුම දෙනාගේ ජීවිත ආපස්සට ගිහිලා තියෙන එක වසරකින්ද දෙකකින්ද කියලා කියන්න දන්නේ නැහැ. එක වසර දෙක වසර දරුවන් පන්තියක් දැකලා නැහැ තාම. හැබැයි එක වසර එක දවසක්වත් ඉස්කෝලේ ගියපු නැති දරුවන් දැන් ඔන්න දෙක වසරට යන්න පටන් අර ගන්නවා. දෙක වසර එක දවසක්වත් ගියපු නැතේ තුන වසරට යන්න පටන් ගන්නවා. පහේ ශිෂ්‍යත්ව විභාගය ඔවුන්ට මොකද්ද වෙන්නේ කියලා දරුවන් පන්තියට ගිහිල්ලා නැහැ. ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන නැහැ. සමහර ප්‍රදේශවලදී ඔන්ලයින් පටන් ගත්තා. මේක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඔන්ලයින් පටන් ගත්තේ නැහැ. ගුරුවරුම තමයි. හොඳ ගුරුවරු ඉන්නවා. ඔවුන්ම තමයි ඔන්ලයින් එහෙම නැත්නම් මේ අන්තර්ජාල පහසුකම ඔස්සේ දරුවන්ට උගන්වන්න පටන් ගත්තේ. උදික දැනට උනත් සමහර ගුරුවරු ලෑස්ති ඔන්ලයින් උගන්වන්නේ. හැබැයි එහෙම ගියාම ඒ ගිහිල්ලා කුණුහරුප කියනවා. ඒක ජරාම තත්වයකට පත් වෙලා තියෙන්නේ ගුරුවරයාට තිබිච්ච මගේ අම්මත් ගුරුවරයෙක්. ගුරුවරයාට තිබිච්ච තත්වය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාපු කණ්ඩායමක් බවට පත් වුණා මේ දේශපාලන පිටිපස්සෙන් ඉඳලා කරපු වැඩේ. ඒක නිසා මේ රට කොහෙටද යන්නේ කියන එක ගැන අපිට ඉතාමත්ම ගැටලුවක් තියෙනවා. දිගින් දිගටම ආණ්ඩුව විසින් සියලු දේවල් ටික ලබා දුන්නා. ආණ්ඩුව පිළිගත්ත මේ ගුරුවරුන්ගේ
වැටුප් විෂමතාවය හදන්න ඕනේ කියලා කියලා. 5000ත් ආය පඩියට එකතු කරන්න කියලා 5000 පඩියට අඩිය එකතු කරන්න කියලා අද දැන් රමේෂ් පත්‍රන අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශයක් නිකුත් කරා පඩියට 5000ත් එකතු කරනවා කියලා. දිනේෂ් කුණවර්ධන ඇමතුමා ඇවිල්ලත් මේ කතාව කිව්වා. ඊට කලින් සෞභාග්‍යයේ දැක්ම පවා මේ ගුරුවරුන්ගේ විෂමතාවයන් ඉවත් කරලා මේ වැඩ කටයුතු කරනවා කියලා කියනවා. නමුත් පුංචි කණ්ඩායම් දෙකක් තුනක් නිසා ඔන්න රටකට වෙච්ච දේ අපේ දරුවන්ට වෙච්ච දේ අදටත් සාමාන්‍ය පෙළ තියන්නත් බෑ, උසස් පෙළ තියන්නත් බෑ. සමහරක් ගුරුවරු මේකට වගකිය යුතුයි කියන එක අපි ප්‍රසිද්ධිය කියනවා. කොවිඩ් මර්ධන තාක්ෂණ කම්පැනියෙන් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්නත් ඉල්ලාස්වේ කියලා අදාරුණු පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම ඉල්ලාස්වීම ගැන විජේ වික්‍රම යලි සලකා බලනවා නම් වටිනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක හේමන්ත හිරත් මහත්මයා ඉල්ලීමක් කරනවා. කොවිඩ් සහන ණය සම්බන්ධයෙන් දිවයින පුවත්පත සඳහන් කරනවා. කොවිඩ් සහන ණය නැත්නම් කොවිඩ් ණය සහනය දීර්ඝ කර ගැනීමට මේ මාස 21 වෙනිදාට පෙර අයදුම් කරන්න. සහන ණයයි ණය සහනය කියන්නේ දෙකක්. මෙතන කතා කරන්නේ ශාම්නුවන් ගණේවත්ත කොවිඩ් ණය සහන සම්බන්ධයෙන්. කොවිඩ් ණය සහන දීර්ඝ කර ගැනීම සඳහා අදාළ ණය ගනුදෙනුවන් කරුවන් මේ මාස 21 වෙනිදා හෝ ඊට පෙර අයදුම් කළ යුතු බව මහ බැංකුව ප්‍රකාශ කරනවා. බලපත්‍රලාභී බැංකුව විසින් කොවිඩ් ණය සහන යෝජනා ක්‍රමය යටතේ සුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන්ගේ ණය අයදුම්පත් හුදෙක් අසතුරුදායක ණය තොරතුරු ඒ කියන්නේ ක්‍රිබ් වාර්තාවන් මත පමණක් පදනම්ම ප්‍රතික්ෂේප කිරීමෙන් වැළකී යුතු බවද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂ බැංකුව වෙත දැනුම් දීලා තියෙනවා. කොවිඩ් නිසා බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට සාන සැලසීම වෙනුවෙන් පසුගිය සැප්තැම්බර් 1 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකු වෙත අදාළ උපදෙස් ලබා දීමෙන් චක්‍රලේඛනයක් යවලා තියෙනවා. මෙම චක්‍රලේඛනය මගින් වැඩිදුරටත් බැංකුවලට උපදෙස් දී ඇත්තේ මෙම සහන යෝජනා ක්‍රමයට සහභාගී වීම අදාළ ණය ගැනුම්කරුවන්ගේ ඉදිරි ණය තොරතුරු වාර්තා වීම සහ අනාගත ණය ශ්‍රේණිගත කිරීම කෙරෙහි බලපෑමක් ඇති නොවන ආකාරයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් එසේම මෙම යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති ණය ආපසු ගෙවීම, කල්දැවීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම වාර්තා කිරීම සඳහා බලපත්‍රලාභී බැංකුව විසින් ලංකා ණය තොරතුරු කාර්යාංශය සමග සාකච්ඡා කර ක්‍රමවේගයක් අනුගමනය කළ යුතු බවත් කියලා සඳහන් කරනවා. මෙතන තියෙන ගැටලුව මේකයි දිනුෂ. බැංකුවලත් තරඟයක් තියෙනවනේ. බැංකුව ඇතුලේ සේවකයන්ගේ තරගයක් තියෙනවා. දැන් මම නම් දිනුෂයට ණය ලබා දුන්නේ මගේ වගකීම තමයි ඒ ණය රිකවර් කරගන්න එක. අපහු ගන්න එක. ඒක නිසා රජය විසින් ප්‍රතිපත්තිමය කාරණා මොනවා ගෙනාවත් බැංකුව ඇතුලෙන් තියෙනවා නෑ ඔයාට ණය දෙන්න බෑ. එහෙම නැත්නම් ණය පොඩ්ඩක් කල් දාලා දෙන්න කිව්වොත් නෑ එහෙම කරන්න බෑ. ඔයගොල්ලෝ හිතන්නේ මේ ගෙදරින් ගේන දේවල්ද? මේ විදිහට බැංකුවල ඇතුළේ ඉන්න නිලධාරීන්ගේ ලොකු මාෆියාවක් තියෙනවා. මේ නිසා තමයි මේක ව්‍යාපාරිකයන් විදිහට ව්‍යාපාරයෙන් හොදාකාරවම දන්නවා. හිතවත් ව්‍යාපාරිකයන්ට එක විදිහක්, තව ව්‍යාපාරිකයට තව විදිහක්. දැන් මේ වෙලාවේ රටේ ව්‍යසනයක් නිසා සියලුම ව්‍යාපාරිකයන්ට මේ පිළිබඳව ගැටලු සාගත තත්ත්වයන් මතුවලා තියෙනවා. බැංකුවල ඉහළ නිලධාරීන්, බලධාරීන් මේ පිළිබඳව බැලිය යුතුමයි. විශේෂයෙන්ම ණයාංශයේ සිටින කණ්ඩායම ඇත්ත ණයක් දුන්නොත් ඒක රිකවර් කරගන්න ඕන. නමුත් රජයක් විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තියෙන්නේ මුළු රටටම වෙලා තියෙන දේවල් නිසා සහ මේ ව්‍යාපාරිකයන් වැටුනොත් මේක කරගෙන යන්න හම්බෙන්නේ නැහැ. ඒක රටටම බලපානවා. ඒ පිළිබඳව සංවේදී වෙලා කටයුතු කරොත් හොඳයි කියන එකයි අපේ විශ්වාසය. මේ තියෙන කාරණා විශේෂයෙන් ශාම්නුවන් ගණේවන්ත හොඳ නිර්මාණ විදිහට මේ කාරණාවල් ලියනවා. මේ හිතලා ලියන දේවල් නෙවෙයි, ඔහු තොරතුරු හොයලා ලියන දේවල්. ඒක නිසා අපි විශ්වාස කරනවා කොවිඩ් ණය සහන සම්බන්ධයෙන් බැංකු ඉතාමත්ම විචක්ෂණශීලීව කටයුතු කරයි කියලා. සහ මේ ක්‍රිබ් මාෆියාවක් තියෙනවා කියලා දැන් ඊයේ වැඩසටහන බලලා ඊට පස්සේ අපේ මේ හිතවත් මාධ්‍යවේදී වජිරලියනගේ කතා කරලා කිව්වා ඔහු මේ ක්‍රිබ් මාෆියාව ගැන පොතක් ලියනවා කියලා. ඒතරම් කාරණා මෙතන තියෙනවා කියලා. කොමුණත් මුදල් පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි 134ක් පක්ෂව ලැබුණා. විපක්ෂව ලැබුණේ ඡන්ද 44යි. අද පුවත්පත වාර්තා කරනවා මුදල් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා මුදල් පනතක් හරහා රජයේ කළු මුදල් සුදු කිරීමට අවස්ථාව සලසලා කියලා සජප නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියයි කියලා අද වාර්තා කර සිටිනවා අරුණ පුවත්පත. ඒ අනුව එතුමාගේ ප්‍රකාශය අද දිනේෂ් සමරකෝන් වාර්තා කරනවා රජයේ මුදල් පනත් හරහා සාධාරණව බදුගෙවා ජීවත් වන බහුතරයකට අසාධාරණයක් වන අන්දමින් ආයතාල ලෙස මුදල් එපියූ පුද්ගලයන්ට කළු සල්ලි සුදු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා කියලා චෝදනා කරනවා. මුදල් අමාත්‍යවරයා විදිහට බැසිල් රාජපක්ෂ මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ පළවෙනි කතාව පිළිබඳව දිනේෂ් සමරකෝන් අතර පාර්ලිමේන්තුවේදී වාර්තා කරනවා ණය අඩු කර ගනිමින් ණය නොමැති රටක් බවට පත් කර ගැනීමට තමයි අපේ අරමුණ. පහුගිය කාල සීමාවේදී ආදායම අඩු වෙලා හැබැයි වියදම වැඩි වුණා. මොකද රාජ්‍ය සේවකයන්ගේ වැටුප් එන්නත්කරණය ඊට පස්සේ නිරෝධායන වෙන අයට අවශ්‍ය කරන පහසුකම් මේ සියලු දේවල් සඳහා වියදම වැඩි වුණා. ආදායම අඩු වුණා, වියදම වැඩි වුණා.
ඒ අනුව ආර්ථික වශයෙන් මෙවැනි අමාරු අවස්ථාවක තනියෙන් මේ ප්‍රශ්න විසඳන්න හෝ දේශපාලන වාසි ලබා ගැනීමට විපක්ෂයට හෝ වෙන කවුරුන් හෝ උදවිය සූදානම් වෙන එක ගැන අපි දොස් කියන්නේ නැහැ. හැබැයි COVID-19 වසංගතය තුළින් උග්‍ර වෙලා තියෙන්නේ මීට කලින් ඉඳලා තිබිච්ච ආර්ථික ගැටලුවක්. ඒ අනුව අපි ණයබර අඩු කරගන්න කටයුතු කළා. අපි පහුගිය කාලේ දැක්ක දේ තමයි බොහෝ වෙලාවට ආර්ථිකයන් කළේ පොලියට පොලිය ගෙව්වා. මේ විදේශ ණයවලට පොලියට පොලිය ගෙව්වා. හැබැයි අපිට පුළුවන් වෙලා තියෙනවා ණය වාරික හරියට ගෙවලා ණය බර අඩු කරගන්න. ඒ අනුව රටට අහිතකර කොන්දේසි වලින් ණය ගන්නේ නැතුව රටට අහිතකර කොන්දේසි යටතේ ණය ගන්නේ නැතුව හිතකර කොන්දේසි යටතේ ණය ගන්නත් ඒ වගේම ණය බර අඩු කරගන්නත් මේ වෙනකොට කටයුතු කරනවා. මොකද ණය බර අඩු වෙලා තියෙන එක ණය වාරික ගෙවලා තියෙනවා සහ ණය ප්‍රමාණය අඩු කරගෙන තියෙනවා කියන කාරණාව සමාජයේ මීට වඩා කතාබහට ලක් වෙන්න ඕන කියලා අපි විශ්වාස කරන්නේ. මොකද ණය බරක් තියෙනවා, ණය උගුලක් තියෙනවා, ණය කන්දක් තියෙනවා කියලා විතරක් කතා වෙනවා. හැබැයි මේ පහුගිය කාර්තු 2-3 ඇතුළතදී අපේ ණය බර අඩු කරගන්න කටයුතු කරලා තිබෙනවා. ශිහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයාත් මේ විවාදයට එක් වෙමින් සඳහන් කළා දැන් මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේදී විශේෂයෙන්ම ජනවාරි පෙබරවාරි වගේ මාසවල ලංකාවේ ආර්ථිකය 4.3කින් වර්ධනය වුණා. මේ අලුත් අවුරුදු පොකුර මතු නොවුනා නම් අපේ ආර්ථිකය මීට වඩා ඉහළ තැනකට ගෙනියන්න තිබුණා. 4.3කින් ආර්ථිකය වර්ධනය වී තිබුණා. ඊළඟට මේ ණයබර අඩු කර ගනිමින් රට ණය නොමැති රටක් බවට පත් කර ගැනීම උත්සාහ කරනවා කියලා සඳහන් කරද්දී මුදල් ඇමතුමා ලොකුලුණු ආනයන බද්ධ රුපියල් 40ක වාසිය අපේ ගොවියටයි ලැබෙන්නේ. ලොකුලුණු ආනයන බද්ධ රුපියල් 40ක වාසිය අපේ ගොවියටයි ලැබෙන්නේ කියලා මහින්දානන්ද අලුත්ගම ඇමතුමා කියද්දී ඉදිරි අවුරුදු 3 ඇතුළත රටට අවශ්‍ය මිරිස් අල ලූණු මෙරට දීම නිපදවීමට පියවර ගන්නවා කියලා තවදුරටත් සඳහන් කරනවා. ඒතරේ මන්නාරම් ද්‍රෝණියේ ඇති තෙල් සහ ගෑස් සම්පත මගින් රටේ ණය වගේ 3 ගුණයක ආදායමක් ඉපයයික හැකි කියලා ඇමති උදය ගම්මන්පිල මහත්මයා කියනවා. පුළුවන් නම් ඉතින් හොඳයි ඉක්මන් කරන්න. මන්නාරම් ද්‍රෝණියේ ඇති තෙල් සහ ගෑස් සම්පත තුලින් රටේ ණය වගේ 3 ගුණයක ආදායමක් ඉපිය හැකි කියලා ගම්මන්පිල ඇමතුමා කියනවා. සිනමාව මැතිනියක කාලේ ඉඳලමත් මෙහෙම කිව්වලු. ඉතින් ඉක්මන් කරමු ඇමතුමා. කොහොම වුණත් රුපියල්ලේ පල්ලම් බැහිල්ල ඊයේ නවතී කියලා නයන තරංග ගමගේ වාර්තා කරනවා බුද්ධික. රටට මුදල් ලැබීමත් එක්ක මේ දේවල් සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඒ වගේම තමයි සිලෝන් ටුඩේ පුවත්පත සඳහන් කරනවා to brief on Eastern attacks probe PM FM to visit Italy කියලා. ප්‍රයිම් මිනිස්ටර් සහ ෆොරින් මිනිස්ටර් ඉතාලි යනවා 9 වෙනිදා. ඒ පිළිබඳව සඳහන් කළ තියෙනවා සිලෝන් ටුඩේ පුවත්පත. ඒ වගේම තමයි Daily FT පුවත්පත සඳහන් කළා තියෙනවා foreign ministry to be relocated to Colombo 7 කියලා. දැනට තියෙන කොටුව ඒක කොළඹ 7 වලට නැත්නම් කොළඹ 7ට යනවා කියන කතාව තමයි කියන්නේ. The government has decided to shift the foreign affairs ministry to Colombo 7 from the at present කියලා සඳහන් කරලා තියෙනවා. එහිදී දැනටත් කොළඹ 7ට යන්න අවශ්‍යතාවය මතුවලා තියෙන්නේ. කොළඹ කොටුවේ තියෙන ජනරජ කොළඹ කොටුවේ තියෙන රිපබ්ලික් බිල්ඩින් එක එහෙම නැත්නම් ඒ කොළඹ කොටුවේ තියෙන ස්ථානයේදී එකම තැන සියලුම ආයතන පවත්ව ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. තැන් කිහිපයක තමයි අමාත්‍යාංශ කාර්යාලය පවතින්නේ. ඒක නිසා එය එකම තැනකට ගෙනියන්නට අවශ්‍යතාවය තියෙනවා කියන එක තමයි සඳහන් කරන්නේ. කොළඹ 7ට යනවා කියන කතාව. නවසීලන්ත ප්‍රහාරයට වගකියුත්තා එරට සරණාගත බව ගත් අයෙක් 2011 දී ගිය පසු යලිත් ඇවිත් නැහැ කියලා විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරපු කතාව මහින්ද අලුත්ගෙදර වාර්තා කළ තියෙනවා දිනමින පුවත්පතට. නවසීලන්තයේ පිහිටි ඕක්ලන්ඩ් සුපිරි වෙළඳ සංකීර්ණයේදී පුජ්‍යලන් පිරිසක් ප්‍රහාරයට ලක් කිරීම සහ එයට සම්බන්ධ වූ ඝාතකයා පිළිබඳව තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඔහු 2011 දී තමයි මේ ලංකාවෙන් ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ මෙයට ඇවිල්ලා නැහැ. සරණාගත භාවය ගත්තු අය කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. නවසීලන්තයේ ත්‍රස්ස ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයා මෙරට සම්බන්ධකම් තියාගෙන ඉන්නවද කියන එක පිළිබඳව හොයනවා කියලා අද WK ප්‍රසාද් මංජු වාර්තා කරනවා මව්බිම් පුවත්පතට. නවසීලන්තයේ ත්‍රස්ස ක්‍රියාවට මෙරට සිටින අය සම්බන්ධදයි බුද්ධ්‍යංශ සොයයි. දැන් අපිට ඒක හොයන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අද ලිපියක් පළ කරනවා නවසීලන්ත අගමැතිනියකින් ශ්‍රී ලංකාවට පාඩමක් කියලා. ලංකාදීප පුවත්පතේ මේ වාර්තාව මේ ලිපිය ලියන්නේ මේ නවසීලන්ත අගමැතිතුමිය මේක එක පුද්ගලයෙකුගේ ක්‍රියාවක් කිසිදු ජන වර්ගයකට අයිති නැහැ කියලා කියපු ප්‍රකාශයට විවිධ උදවිය අර්ථ දක්වනවා. මේකට මේ අර්ථකථනය කරන්නේ ජනාධිපති නීතිඥ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්. සුහයිර් මහත්මයා. දැන් නවසීලන්තයේ අගමැතිතුමිය ඒ කරපු ප්‍රකාශය තිබුණේ ඒක ඇත්තටම හුදකලා පුද්ගලයෙක් ලංකාවේ ඉඳලා ගිහිල්ලා එම කරපු එකක්.
එහෙම නැතුව දැන් මේක සංසන්ධනය කරගන්නේ ලංකාවේ සිද්ධ වෙච්ච ඇතම් සිද්ධි සම්බන්ධයෙන්. ලංකාවේ මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාව ඉස්ලාම් ජනතාව ඇත්තටම සහයෝගයෙන් කටයුතු කරනවා. හැබැයි මේ නවසීලන්තේ හිටියේ නෑ බෝම්බ හදන්න තඹ හොරෙන් දෙන පුද්ගලයෝ. එහෙම නැත්නම් බුදු පිළිම කඩලා එහෙම නැත්නම් තව අපරාධ ක්‍රියාවලට ලෑස්ති වෙද්දී හරි මම අපරාධකාරයෝ අරන් එන්නම් කියපු ආණ්ඩුකාරවරු එහෙ හිටියේ නෑ. ඒ නිසා තමයි නවසීලන්ත අගමැතිතුමී ඒ විදිහට කිව්වේ කොමුණත් කහ ගන්න ඕනෑ කහගත්තට කමක් නෑ මේ වසරේ කහ වගාව හෙක්ටාර් 3000 සීමාවට ලං වෙයි කියලා සාලී කුමාර ගුණසේකර වාර්තා කරනවා. මේ වසරේ කහ වගාව හෙක්ටාර් 3000 සීමාවට ලං වෙයි. අපි කහත් රටින් ගෙනාවා. මහ බැංකුව බාර ගන්න කතාව අද ශාම්නුවන් ගණේවත් දිවයිනට වාර්තා කරනවා. අජිත් නිමල් කබ්දාල් මහත්මයාට මහ බැංකුව බාර ගන්න කියපු එක ලිපියක් විදිහට පළ කරලා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරය යලි බාර ගන්නා ලෙස වත්මන් මුදල් රාජ්‍ය ඇමති අජිත් නිමල් කබ්දාල් මහතාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලීමක් කර තිබෙන බව ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් සඳහන් වෙලා තියෙනවා. ඒ සමගම මහ බැංකුව අධිපති ධූරයේ බලතල වැඩි කිරීමට රජය අවධානය යොමු වෙලා තියෙනවා. මෙයනෝ මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වී මහ බැංකුව අධිපති ධූරයේ බාර ගැනීමට කබ්දාල් මහතා සලකා බලමින් සිටින බව දැනගන්න තියෙනවා. හැබැයි ශාම්නුවන් ගණේවන්ත එතුමට කතා කරලා ඇහුවහම අජිත් නිමල් කබ්දාල් මහත්මයා කියලා තියෙනවා එය තහවුරු කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම දැනට මුකුත්ම කියන්න බැහැ කියන කතාව තමයි කියලා තියෙන්නේ. ඒ අතරේ පශු සම්පත් මණ්ඩලයට අයිති ඉඩම් අක්කර 2771ක් කිරි ගොවිපළවල් ලෙස සංවර්ධනය කිරීමට යනවා කියලා වාර්තා කරනවා. මේක හොඳ ප්‍රවණතාවක්. ගොම පොහොර ඕනේ, කාබනික වගාව සඳහා පොහොර ඕනේ. ඊළඟට නයිට්‍රජන් දියර පොහොර 24 වෙනිදා හෝ 25 වෙනිදා මෙරටට එනවා කියලා සාලී කුමාර ගුණසේකර වාර්තා කරද්දී දිනමන පුවත්පත වාර්තා කරන වැලිකඩ හිරගෙදර මිල්ලෑවට ගෙන යද්දී කාන්තා රැඳුවන් සමග සිටින දරුවන් ගැන හොයලා බලන්න කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරලා තිනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් දීලා තිනවා. වැලිකඩ හිරගෙදර මිල්ලෑවට ගෙන යනකොට කාන්තා රැඳුවන් සමග සිටින දරුවන්ගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියලා. දුරස්ථ අධ්‍යාපනයෙන් නිර්මිත සියලුම නිර්දේශ විකාශනයට ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයක් කියලා සඳහන් කරනවා. නවීන තාක්ෂණ පහසුකම් සහ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා එක්ක හිටපු අධ්‍යාපන ඇමතුමාත් වර්තමාන අධ්‍යාපන ඇමතුමා ඇතුළු කණ්ඩායමක් මේ සඳහා සහභාගී වෙලා තිනවා. නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතුමා, ඒ වගේම අපිට පින්තූරේ පේනවා පියල් නිශාන්ත අමාත්‍යවරයා, සීතාරම්පොළ ඇමතිනිය, ඒ වගේම තමයි විජිත බේරුගොඩ අමාත්‍යතුමා, සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමා ඇතුළු කණ්ඩායමක් මේ සඳහා සහභාගී වෙලා තිනවා. ඊයේ දවසේදී නාමල් රාජපක්ෂ ඇමතුමා ඇතුළු කැබිනට් ඇමතුරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා දුරස්ථ අධ්‍යාපනයේ නිර්මිත සියලුම නිර්දේශ විකාශනයට ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානය විවෘත කිරීම. කාය වර්ධනයට වෙන් කළ කෝටි 50 වසංගත මර්ධනයට යෙදූ බව නාමල් රාජපක්ෂ මැතිතුමා කිව්වා කියලා අද අජිත් අලහකෝන් වාර්තා කරනවා. අද අරුණ පුවත්පතට ග්‍රාමීය වශයෙන් කාය වර්ධන මධ්‍යස්ථාන 100ක් පිහිටුමේ ව්‍යාපෘතියේ මුදල් තමයි වසංගතයේ මර්ධනය කිරීමට යෙදුවේ කියලා සඳහන් කරනවා. ඒ අතරේ විදෙස් පුවත්වලට ගියහම බැස්ස ඉල්ලා ඉන්දිය දැරියෝ නිර්වත්පති කියලා පුවතක් තියෙනවා. වසන්ත විජේරත්නයි වාර්තා කර සිටින්නේ. ඉන්දියාවේ සිද්ධ වෙච්ච මේ සිද්ධිය මධ්‍ය ප්‍රදේශවල සිද්ධ වෙන්නේ කුඩා දැරියන් 6 දෙනෙක් නිර්වතින් ප්‍රසිද්ධ ස්ථානයක සිටින පුවතක් මාධ්‍ය වාර්තා පළ කළා. ඒක ඔවුන්ගේ තියෙන අභිචාර විදියක් කියලා කියන්නේ. ඒ කියන්නේ වර්ෂාව ප්‍රාර්ථනා කරලා තමයි මේ කටයුත්ත කරන්නේ. මේ නිර්වතින් ගෙම්බන් ගැට ගසන ලද රිටි උරහිසේ ගසාගෙන මේ දැරියන් එහා මෙහා යනවා තමයි ප්‍රසිද්ධ ස්ථානවල එහෙමයි පෙන්වලා තියෙන්නේ. හැබැයි මේ සිද්ධිය පිළිබඳ ඒ කියන්නේ මේ දෙවියෝ සතුටු කරන්න තමයි මෙහිම අභිචාර විදි පවත්වන්නේ කියලා ඉන්දියා ජනතාව විශ්වාස කරන මධ්‍ය ප්‍රදේශවල. ඒ වුණාට මේකට ලෝක ළමා අයිතිවාසිකම් පිළිබඳව මතදරන අදහස් දරන එහෙම නැත්නම් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල දැඩි විරෝධය පළ වෙලා තියෙනවා. දරුවන් මෙහෙම දේවල් වලට භාවිත කරන එක ශිෂ්ට සම්පන්න සමාජවලට අයිති දෙයක් නෙවෙයි. නොකළ යුතු දෙයක් කියලා අවධානයට සහ වාදයට ලක් වෙලා තියෙනවා. විවාදයට ලක් වෙලා තියෙනවා. අපිට ඒ ගැන මුකුත් කියන්නට බෑ. එක එක කණ්ඩායම් නම් අපි දන්නවා ගිනි පෑගීම තියෙනවා. එක එක අයට විශේෂ වූ කාරණාවක් තියෙන එක සංස්කෘතිකමය කාරණාවක්. අපිට පුළුවන් අදාළ තොරතුරු වාර්තා කරන්න විතරයි. කාටුන්. දැන් බුද්ධිකාර අපි ඉස්සෙල්ලා ඉන්දියාවේ දැරියන්ගේ පුවතක් කිව්වනේ. දැන් අපිට එහෙම නිර්වත් කරන්න බෑනේ කාවත්. හැබැයි කාටුන් ශිල්පීන්ට පුළුවන් ඕන කෙනෙක්ව නිර්වත් කරන්න. අපි මුලින්ම ඒ කාටුන් පටන් ගමු. එහෙම නිර්වත් කිරීම නෙවෙයි අතරම තියෙන්නේ.
අද අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක දැන් ඊයේ පෙරේද කිව්වනේ 2000 නොලැබිච්ච අයට අභියාචනා කරන්න පුළුවන් කියලා. මේ කට්ටියක් පොලිමේ ගිහිල්ලා කවුද ඉන්නේ SB දිසානායක මන්ත්‍රීතුමා ඊට පස්සේ පියල් නිශාන්ත ඇමතිතුමා ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා අභියාචනා අරගෙන යනවා 2000 ඉල්ල ගන්න. දිනමිනි පොත්පතේම මේක තෝරගත්තා. සෞඛ්‍යංශ කොලේලි දාලා පාසල් අරින්න කියලා කිව්වත් අපි තාම ඉන්නේ රතු එළියේ. කවුද බලන්න මේ ඉන්නේ? අනුර තේනුවර තමයි නිර්මාණය කරන්නේ. ජෝසප් ස්ටාලින් මහත්මයා තමයි මේ රතු එළියක් දැල්ලගෙන ඉන්නේ. අපි තාම රතු එළියේ. අරින්න නම් දෙන්නේ නැහැ. රංචගොඩ ළමයාගේ කවි දෙක අද අරුණ පුවත්පතෙන් තෝරගන්නේ. වස් කවියක් වන්න ඕන කවිරත්න මේ අර මාතලේ ඉන්න නෝනනේ කවිරත්න නෝනා. උදේ හවා හෙන ඉල්ලා හඬා වැටේ. නවතනම් අනාවැකියක් ඇයගේ මෙලෙසයි සාගතයක් එනවා රටටම ළඟදී. නැතිදේ මවාපා ජනයා බියවද්දා බලය ගන්න කුරුමානම් අල්ලන්නෝ දැනගත යුතු එක් කරුණක් ඇත්තේය බොරුවට ඇත්තේ ආයුෂ බොහෝ ටිකයි. MD වීරරත්නගේ මරසිපාල පොකට් කාටුනය මව්බිම් පුවත්පතට මේ ඉදිරිපත් කරන්නේ. මහින්දානන්ද කියනවා ආරංගියක් නැතිලු. තියෙන්නේ ආර මාෆියාවක්ලු. අන්න බලන්න මරසිපාල කියන කතාව. එහෙනම් අපිටත් තියෙන්නේ මේ සල්ලි මාෆියාවක් වෙන්නේ නැති. සල්ලි ඇතේ නැහනේ. සල්ලි මාෆියාවක්. ආරංගයි කියන එක එහෙම එකක් නෑ මාෆියාවක්. සල්ලි ඇතේ නැහැ කියන්නේ අපිට තියෙන්නේ සල්ලි මාෆියාවක් කියලා තමයි කියන්නේ. අංජන කියනවා ඉස්සර මාෆියා තිබුණේ පාතාලේනේ. අංජනගේ පොකට් කාටුන් එක දිනමිනි පුවත්පතෙන් තෝරගත්තම ඒකේ තියෙනවා ඉස්සර මාෆියා තිබුණේ පාතාලේ. දැන් තියෙන්නේ වෙළඳ පොලේ. දැන් තියෙන්නේ පිටකොටුවේ පොළොන්නරුවේ තමයි. මව්බිම් පුවත්පතේ MD වීරරත්නගේ කාටුනයක් ක්‍රිකට් පිටියේ ජනාධිපතිතුමා සෙල්ලම් කරා ගැසට් වලින් තමයි දිගින් දිගටම සෙල්ලම් කරේ. දැන් ක්‍රිකට් දිනන කාලේ ඔන්න හදිසි නීතියත් එක්ක පිටියට පිවිසියා. මේක දෙවිදිහකට කියවන්න පුළුවන්. මම නම් මේක කියවන්න දිනුෂ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙන්න කියලා මිනිස්සු ප්‍රාර්ථනා කරේ හොඳට පහර දෙන ක්‍රීඩකෙක් විදිහටයි. ඕනවට වැඩිය ප්‍රජාතන්ත්‍රවාදය ඕනේ නැහැ කියන තැන ඉඳන් තමයි සමහරක් පෝස්ට් ගියේ. අන්තිමට මොකද මේ රටේ ඉන්න ජනතාව කවදාවත් දේශපාලනය අතේ තියාගෙන වැඩ කරනවා මිසක් නැත්නම් රටට හොඳ දෙයක් වෙන්න ඕනේ කියලා නෑ. පොඩි දැඩි තීරණ ගනි කියලා. හැබැයි එතුමා ඇවිල්ලා කවදාවත් එහෙම කරේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ තමයි ගියේ. මේ හදිසි නීතියත් අරගෙන ඇවිල්ලා හදිසි නීතිය කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසක්. ඒකින්ද ඒ ගැන මුකුත් මේකක් නෑ. ඊයේ දවසේදී වාසුදේව නායකකාර මැතිතුමා එහෙම පැහැදිලි කළා කිව්වා හදිසි නීතිය කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසක්. ඒකාධිපති තත්වයකට යන්නේ නැතුව දැඩි ලෙස ක්‍රියාත්මක කරන්නේ නැතුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත්තු නීති රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීම තමයි හදිසි නීතිය කියලා කියන්නේ. MD වීරරත්න හදිසි නීතිය කියන බැට් එකත් අරගෙන ඇවිල්ලා පිටියේ සෙල්ලම් කරන විදිහ තමයි අද පෙන්වලා දීලා තියෙන මව්බිම් පුවත්පතට. පංකජ රුවින්දගේ සරදම කාටද කබ්‍රාල් ඇමතිතුමා මේ විශ්‍රාම වැටුප ඉල්ලුවා කියලාත් කිව්වනේ. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක් හැදෙන්න පුළුවන්ලු. දෙනවයි කිව්ව දඬුවම ඒකද සර්? දාස හපුවලානගේ සුවාරිස් කාටුනය කබ්‍රාල් මහත්තයා කියලා කෑ ගහනවා. සාමාන්‍ය ජනතාවගේ පිඟානේ තියෙන්නේ නැත්තම් පූජා වට්ටියේ තියෙන්නේ මාළු කෑල්ලක ඒ මාළු කටු විතරයි. කියන කන්න දෙයක්වත් මුකුත් නැහැ. හැබැයි කබ්‍රාල් මහත්තයා කියලා කෑ ගහනවා. එහා පැත්තෙන් කබ්‍රාල් මහත්තයාගේ පූජා වට්ටිය. ඒක හැබැයි කෑම එකක් විදියට පේන්නේ. මස් මාළු සියල්ලත් එක්ක පිරිච්ච කෑම එකක් තියෙනවා. සාමාන්‍ය ජනතාවට මුකුත් නැහැ. කබ්‍රාල් මහත්තයාට මේක ලැබෙනවා වගේ එකක් තමයි තියෙන්නේ. සවානක්. ඉන්දික ඒ කියන්නේ සවානක් කියලා කියනවා. ඔබට හිතලා තේරුම් ගන්න පුළුවන් කාටුන් එකක්. දැන් එක පැත්තක් තියෙනවා කියන්නේ නිකන් ඉඳන් පඩි ගන්න අයට වගේම වැඩිපුර වැඩ කරන අයට වැඩිපුර මහන්සි වෙලා අභියෝගාත්මක අවස්ථාවකදී කැප වෙන අයට මොන හරි වැඩිපඩියක් කියන්නේ එහෙම දිරිගැන්වීමක් තියෙන්න ඕනේ කියන තැනත් අපි ඉන්නවා. කියන්නේ රාජ්‍ය සේවයේ තියෙන එක ගැටලුවක් තමයි දැන් පෞද්ගලික අංශයේදී නම් වැඩිපුර වැඩ කරන කෙනෙක්ට බෝනස් එකක් දෙන්න පුළුවන්, දිරිදීමනාවක් දෙන්න පුළුවන්. හරිද? එතකොට අපි දෙන්නම නිකන් එක විදියට වැඩ කරන්නේ නැතුව එහෙම ක්‍රමක් තියෙනවා. දවසේ පද 4 අද විදුරාබේ නායක ගොතන්නේ නැත ආහාර හිඟ යක් රට තුල තාම ඇත්තේ මාෆියා පමණකි හැමදාම ඒකයි මහින්දානන්දගේ වැටහීම දන්නේ ලිපා පමණකි කන හැටි කෑම දන්නේ ලිපා පමණකි කන හැටි කෑම. පරිස්සමෙන් ඉන්න, ලස්සනට ඉන්න, මුව ආවරණ නිතරම පළඳ ඉන්න.
තාම නැත්තම් ඉතින් ඉල්ලන් කෑමක් තමයි නේ. නැත්තම් ඉතින් ඉල්ලන් කෑමක් තමයි තියෙන්නේ. ඒ පිළිබඳව මතක් කරමින් අපි ඔබෙන් සමු ගන්නවා. හෙටත් උදේ හැම වෙලේම බලාපොරොත්තු වෙන්න. ගිහින් එන්න ලස්සන දවසක්.